වීජීය සංකේත කියලා මාතෘකාව ලියලා ඊට පස්සේ අනුමාතෘකාව ලියා ගන්න. ගණිතයේදී සංකේත භාවිතය කියලා ලියා ගන්න. ගණිතයේදී සංකේත භාවිතය. ගණිතයේදී සංකේත භාවිතය. හරි ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. වචන වලින් විස්තර කෙරෙන වචන වලින් විස්තර කෙරෙන ප්‍රකාශයන් වචනයෙන් විස්තර කෙරෙන ප්‍රකාශයන් ගණිත ප්‍රකාශයන් ලෙස වචනයෙන් විස්තර කෙරෙන ප්‍රකාශයන් ගණිත ප්‍රකාශයන් ලෙස ඉදිරිපත් කිරීමට ගණිත ප්‍රකාශයන් ලෙස ඉදිරිපත් කිරීමට මොකද්ද සර්? ගණිත ප්‍රකාශයන් ලෙස ඉදිරිපත් කිරීමට සංකේත භාවිතා කරයි. සර් මොකද්ද? හරි ආයෙ පාරක් කියන්නම්. මුල ඉඳලා වචන වලින් හරි අහගෙන ඉන්න ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් වචන වලින් විස්තර කෙරෙන ප්‍රකාශනයක් ගණිත ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට සංකේත භාවිතා කරයි. හරි. එතකොට වචනයෙන් දැක්වෙන ප්‍රකාශනයක් ගණිත ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරන්න සංකේත භාවිතා කරනවා කියලා කිව්වේ. එතකොට අපිට වචනයෙන් ලියන්න පුළුවන් කොහමද? අතක ඇඟිලි 5ක් ඇත. අතක ඇඟිලි 5ක් තියෙනවා කියලා වචනයෙන් ලියන්න පුළුවන් නේ අපිට. අනිත් අයටත් කැඩි කැඩි දැනෙන්නේ නෑ සර්. වෙලාවකට කැඩි කැඩි එන්නේ සර්. මොකද? සිග්නලුත් හොඳට තියෙනවා. සිග්නල් හොඳට තිබ්බට මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් ඇති. බලන්න එහෙම ඇහෙන වෙලාවට ඔයා කියන්න කැඩි කැඩි එන්නේ කියලා. හරි. මම කිව්වේ ගණිතමය ප්‍රකාශයක් විදිහට ලියනකොට සංකේත ඕන වෙනවා කියලානේ. දැන් අපිට ලියන්න පුළුවන් අතකට ඇඟිලි 5ක් තියෙනවා කියලා වචනේ. ඒක සංකේත භාවිතා කරලා ලියනකොට අතක ඇඟිලි 5 කියන්න මෙන්න මේ සංකේතය භාවිතා කරනවා. ඉලක්කමක් තමයි. හැබැයි මේක සංකේතයක්. හරි? ඒ වගේම 2කට 3ක් එකතු කළ විට 5ක් ලැබෙනවා. 2කට 3ක් එකතු කළ විට 5ක් ලැබෙනවා. වචනෙන් මම ඕක කිව්වේ
දෙකට 3ක් එකතු කරාම 5ක් ලැබෙනවා. ඒක අපිට සංඛ්‍යා ගණිතමය ප්‍රකාශයක් විදිහට ලියන්න පුළුවන් කොහමද? දෙකට එකතු කරාම 3ක් 5 ලැබෙනවා. අපිට මේ විදිහට සංකේත භාවිතා කරලා වචනෙන් ලියපු ප්‍රකාශනය සංකේත භාවිතා කරලා ලියන්න පුළුවන්. ඒ වගේම 2 7න් ගුණ කළ විට 14 ලැබේ. 2 7න් ගුණ කළ විට 14 ලැබේ. ඒක ලියන්න පුළුවන් කොහමද? 2 7න් ගුණ කළ විට 14 ලැබේ. ඔය විදිහට වචනයෙන් කියන ගණිතමය ප්‍රකාශයක් වචනයෙන් කියන ප්‍රකාශනයක් අපිට සංකේත භාවිතා කරලා ගණිතමය ප්‍රකාශයක් විදිහට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අලුත් රූල් එකකින් මෙහෙම ලියා ගන්න. ගණිතයේදී භාවිතා කෙරෙන සංකේත ගණිතයේදී භාවිතා කෙරෙන සංකේත කියලා කමාවක් දාලා අලුත් රූල් එකකින් ලියන්න අපි භාවිතා කරන ඉලක්කම් සංකේත විදිහට ගණන් ගන්නවා. ඒ වගේම කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, සමාන ලකුණ මේවා ගණිත කර්මයන්නේ. මේ හතර ගණිත කර්ම. ගණිත කර්මයේ උත්තරේ ලියන්න ගණිත කර්ම භාවිතා කරලා ලියව ප්‍රකාශනයේ උත්තරේ ලියන්න කලින් සමාන ලකුණ දානවා. ඒක සංකේතයක්. ඒතර මේවා තමයි ඔයාලට ගණන් වලදී අහුවෙන සංකේත. ඉලක්කම්, ගණිත කර්ම සහ සමාන ලකුණ. මේ ටික ලියාගන්න. හරි සර්. හරි. කවුරු හරි මගේ මොනවා හරි අහුවද? මට ඇහුන්නේ නෑ සර්. හරි. එතකොට ළමයි දැන් මේක හරි. ඉලක්කම් වලට සංකේත කියනවා, ගණිත කර්ම වලට සංකේත කියනවා. ඊට අමතරව දැන් මම ඇහුවොත් ඔයාලගෙන් සතියට දවස් කීයද කියලා ඇහුවොත් 7යි කියලා ලියන්න පුළුවන්. හරි. ජනවාරි මාසයට දින කීයද කියලා ඇහුවොත් ජනවාරි මාසයට දින 31යි කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට අතක ඇඟිලි කීයක් තියෙනවද කියලා ඇහුවොත් 5යි කියන්න පුළුවන්. ඔන්න ඔය වගේ අවුරුද්දට දින කීයද ඇහුවොත් 365යි කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි දන්න දේවල් තියෙනවනේ. ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යා භාවිතා කරලා ලියන්න පුළුවන් දන්න දේවල් තියෙනවා. එතකොට මෙන්න මේ අපි දන්න දේවල් වලට ගණිතයේදී නමක් කියනවා. හරි? දන්න දේවල් වලට ගණිතයේදී නමක් කියනවා. ඒ දන්න දේවල් වලට කියන නම තමයි ඥාත. ඥාත. හරි හොඳට මතක තියාගන්න. අපිට සංඛ්‍යාවකින් ලියලා පෙන්නන්න පුළුවන් තොරතුරු. ඒ කියන්නේ අගේ දන්න දේවල්. ඒවට කියන්නේ ඥාත කියලා. ඥාතයක් කියලා කියනවා. අගේ දන්න දෙයක් නම් ඥාතයක් කියලා කියනවා. හරි? මොකද්ද කවිඳු? ඥාත නෙමෙයි ඥාති. ඥාත. ඥාති වෙනයි ඥාත වෙනයි. හරි? අගේ දන්න දෙයක් නම් ඥාත කියලා කියනවා. එතකොට මම ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ගෙදර වහලට උළු වහලා තියෙන්නේ කියලා හිතන්නකෝ. ඔයාලා ගෙදර වහලේ උළු කැට ගාන කීයද? උළු ඇවිල්ලා දන්නවද?
අපේ ගෙදර උල්ලු තියෙන්නේ සර්. දන්නේ නැහනේ. අපේ ගෙදර තිබිලා. එතකොට හැබැයි ගණන් කරලා හොයාගන්න බැරිද? උල්ලු කැට නෑ අපේ ගෙදර. පුළුවන්නේ. වහලේ තියෙන උළු කැට ගාන දන්නේ නැහැ. හැබැයි ගණන් කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්. සර් උල්ලු කැට නෑ අපේ ගෙදර. මොකද්ද? අපේ ගෙදර උල්ලු කැට නෑ. වහලේ තියෙන ෂීට් ගාන දන්නවද? සීට් තියෙනවා. ෂීට් ගාන දන්නවද? නෑ. දන්නේ නැහනේ. ආයේ වහලේ උළු තිබ්බත් ෂීට් තිබ්බත් ගාන දන්නේ නැහනේ. හැබැයි ගණන් කරලා බලලා හොයාගන්න පුළුවන්. එතකොට තව මම අහුවත් එහෙනම් කෙසල් කැනක් ගෙනල්ලා තියලා වෙරලා කෙසල් කැනේ ගෙඩි කීයක් තියෙනවද කියලා අහුවත් ඔයාලා දන්නවද? ගෙඩි දෙනවා 25ක විතර. නෑ දන්නේ නැහැ. දන්නේ නැහැ. එතකොට හැබැයි ගණන් කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ වගේ බෝතලයකට හරි බෝතලයකට වතුර එකක් ගෙනත් තියලා අහනවා මේ බෝතලේ වතුර කොච්චරක් තියෙනවද කියලා. වතුර ගණන් කරන්න පුළුවන් නේ. මනින්න පුළුවන් නේ. ගණන් කරන්න පුළුවන් නෙමෙයි. වතුර ලීටර් කොච්චරද මිලිලීටර් කොච්චරද කියලා මැනලා කියන්න පුළුවන් නේ. අර බෝතලයකට වතුරයක් ගෙනත් තිබ්බහම ඔයාලා දන්නවද ඒකේ කොච්චරක් වතුර තියෙනවද කියලා? ඇයි ඒකේ සංඛ්‍යාව ගහලා දිනුනේ? ගහලා නැති එකක් මම කියන්නේ. දැන් මේක ගහලා තියෙනවා සංඛ්‍යාවක් පේන්නකෝ ඇයිලා. ඇයි ඔය පටියක් තියෙන්නේ? ඒකේ තියෙනවා. ඒ පටියක් ගහලා තිබ්බට දැන් ඔයාලට මම පෙන්නනකොට පටිය පේනවද? මම මේක ඔයාලට මෙහෙම පෙන්නනකොට පටිය පේනවද? ඇයි ඔය පේන්නේ හිතසකින්? නෑ සර්. මේක වතුර පේන්නේ නැහනේ. හරි. එතකොට මම අහන පේන්නේ නැති එකක් ගැන. මම කියලා දෙන ලාවට මැදින් ප්‍රශ්න අහන්න එපා චුට්ටක් අහගෙන ඉන්න. ඊට පස්සේ ප්‍රශ්න අහන්න කවිඳු. හරි. එතකොට මේ වගේ බෝතලයකට වතුරයක් ගෙනත් තිබ්බත් ඔයාලා වතුර කොච්චරක් තියෙනවද කියලා දන්නේ නැහනේ. හැබැයි මේක මැනලා බලලා හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ අගේ දන්නේ නැති දේවල් තියෙනවා. හරි? අගේ දන්නේ නැහැ හැබැයි ගණන් කරලා හරි මැනලා හරි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට කියනවා තව නමක්. මොනවාද? අඥාත. ඔන්න ඔය නම් ටික මතක තියාගන්න ඕන. සංඛ්‍යාවකින් ලියලා පෙන්නන්න පුළුවන්. අපි දන්න දේවල් වලට ඥාත කියලා කියනවා. සංඛ්‍යාවකින් ලියලා පෙන්නන්න පුළුවන් හැබැයි ප්‍රමාණය දන්නේ නැහැ. සංඛ්‍යාවකින් ලියලා පෙන්නන්න පුළුවන් හැබැයි කොච්චර ප්‍රමාණයක්ද කියලා දන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට අඥාත කියලා කියනවා. එතන මේ ගණිතයේදී අඥාත ලියන්න භාවිතා කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන සිම්පල් අකුරු. හරි? ගණිතයේදී ඥාතයක් නම් සංඛ්‍යාවක් භාවිතා කරලා ලියනවා. අඥාතයක් ලියනකොට අගේ දන්නේ නැහනේ. අගේ දන්නේ නැති දේවල් ලියනකොට ඉංග්‍රීසි හෝඩියේ A ඉඳලා Z දක්වා තියෙන සිම්පල් අකුරු තියෙනවනේ. ඒ A ඉඳලා Z දක්වා තියෙන ඕනම සිම්පල් අකුරක් අඥාතයක් ලියන වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඥාතයක් නම් අගේ දන්න දෙයක් ලියන්න කෙලිම සංඛ්‍යාවක් භාවිතා කරන්න පුළුවන්. අඥාතයක් නම් ගණිතයේදී ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් භාවිතා කරලා තමයි ලියන්න ඕන. තාම තේරෙන්නේ නැතුව ඇති හරියට මොකද මම මේ ඉංග්‍රීසි අකුරු ගැන කියන්නේ කියලා. මතක තියාගන්න දැනට ඥාතයක් නම් සංඛ්‍යාවකින් ලියන්න පුළුවන්. අඥාතයක් කියන්නේ අගේ දන්නේ නැති දෙයක්. අගේ දන්නේ නැති දෙයක් ලියන්න අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන සිම්පල් අකුරු තමයි භාවිතා කරන්නේ. හරි? ඊළඟට ඥාත දන්නවා අඥාත දන්නවා දැන් එතකොට තව එකක් තියෙන එක අපි පස්සේ කරමු. දැනට ඥාත සහ අඥාත කියන එක මතක තියාගන්න. එහෙනම් අනුමාත්‍රිකාවක් විදිහට ලියාගන්නකො. අනුමාත්‍රිකාව ලියාගන්න ඥාත හා මොකද්ද සර්?
අනුමාත්‍රකාව ලියා ගන්න ඥාත හා අඥාත. ඥාත හා අඥාත හැඳින්වීම සඳහා ඥාත හා අඥාත හැඳින්වීම සඳහා භාවිත කෙරෙන සංකේත ඥාත හා අඥාත හැඳින්වීම සඳහා භාවිත කෙරෙන සංකේත හරි. ඉස්සර වෙලාම තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. ප්‍රමාණය දන්නා නියත අගයන් සංකේත මගින් ප්‍රමාණය දන්නා නියත අගයන් සංකේත මගින් වරහණක් දාලා වරහණ තුල ලියන්න සංඛ්‍යාවක් මගින් කියලා. ප්‍රමාණය දන්නා නියත අගයන් සංකේත මගින් එතනම වරහණක් දාලා ලියන්න සංඛ්‍යාවක් මගින් කියලා. සංඛ්‍යාවක් මගින් කියලා වරහණ වහන්න. ප්‍රකාශ කළ හැකි අතර මේවා ඥාත ලෙස හැඳින්වේ. ඒකටම ලියා ගන්න ඥාත යන්නෙහි අදහස ඥාත යන්නෙහි අදහස දන්නා කියන එක මෙහෙම ලියන්න ඥාතයන්ෙහි අදහස දන්නා කියලා ලියලා දුකමා දාන්න. දන්නා යන්න වේ.
ඥාත කියලා කියන්නේ දන්නා කියන අදහස තමයි තියෙන්නේ. ඥාත කියන්නේ අගය දන්නවා කියන එක. හරි උදාහරණ විදිහට ලියා ගන්න. උදාහරණ කියලා දාලා ලියා ගන්න. අද ඥාතවලට උදාහරණ ඒකටම සර් නෑ උදාහරණ. පළවෙනි උදාහරණය ලියන්න. දිනකට පැය 24ක් ඇත. ඔන්න සංඛ්‍යාවක් මගින් ලිව්වේ. ඒ කියන්නේ අගේ දන්නවා. දිනකට පැය 24ක් ඇත. අපිට තව එකක් ලියන්න පුළුවන් ඕනනම් අතක ඇඟිලි 5ක් ඇත. ඒකත් අගේ දන්නවා. ඥාතයක්. අපිට තව එකක් ලියන්න පුළුවන් ඕනනම් සතියට දින 7ක් ඇත. මේ උදාහරණ තුන ලියා ගන්න. ඔන්න ඒ වගේ අගේ දන්න දේවල් සංඛ්‍යාවකින් ලියන්න පුළුවන්. ඒවට ඥාත කියලා කියනවා. හරිද? විලෝචනා ඉවරද? ඔව් සර්. එහෙනම් ආය අලුත් වලකින් තරවත් දාගන්න. තරුණේ සර් වෙන මොකක් හරි දාගන්නක බෝලයක්. දාලා මෙහෙම ලියාගන්න. ප්‍රමාණය නොදන්නා නියත අගයන්. ප්‍රමාණය නොදන්නා නියත අගයන්. ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාත ලෙස හැඳින්වේ. ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාත ලෙස හැඳින්වේ. ඒවා සංඛ්‍යාවක් මගින් ලිවිය නොහැක. ඒවා සංඛ්‍යාවක් මගින් ලිවිය නොහැක. සර් ආයෙ බුලියලා කියන්නකෝ. ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාතයන් ලෙස හැඳින්වේ. ප්‍රමාණය නොදන්නා නියත අගයන් අඥාතයන් ලෙස හැඳින්වේ. මේවා සංඛ්‍යාවක් මගින් ලිවිය නොහැක. මේවා සංඛ්‍යාවක් මගින් ලිවිය නොහැක.
උන්නරට බලන්න. ඕක නෙමෙයි මේකේ. මේ නැද්ද ඇත්තේ? හරිනේ. ඒකටම ලියා ගන්න. ඒකටම ලියා ගන්න. ගණිත ප්‍රකාශනවල අඥාත දැක්වීමට ගණිත ප්‍රකාශවල අඥාත දැක්වීමට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු භාවිතා කරයි. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු භාවිතා කරයි. හරි නේද? හරි නේද? එතන උදාහරණ විදිහට ලියා ගන්න. උදාහරණ කියලා දාලා පළවෙනි උදාහරණය අපි ගමු ඉස්සල්ලාම පළවෙනි උදාහරණය විදිහට කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන. කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන. කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන. දන්නවද? දන්නේ නැනේ. ඒ නිසා ඉංග්‍රීසි හෝඩිය සිම්පල් අකුරක් භාවිතා කරනවා කියලා කිව්වේ. දන්නේ නැති නිසා අපි මෙහෙම ලියනවා. පැහැදිලිද? දන්නේ නැති දේවල් දක්වන්න ඉංග්‍රීසි හෝඩිය සිම්පල් අකුරක් ගන්න. සංඛ්‍යාවක් වෙනකොට සිම්පල් අකුරක් ලියනවා. එච්චරයි වෙනස. කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන A වේ. තව උදාහරණයක් ලියමු. ඔයාලා දන්නවද ඔයාලගේ ගෙදර දිග කොච්චරද කියලා? නෑ නේද? නෑ. එහෙනම් ඊළඟ උදාහරණය විදිහට ලියා ගන්න. ඔබේ නිවසේ දිග මීටර දන්නේ නැහැ කීයද කියලා. ඒ නිසා අපිට ඉංග්‍රීසි අකුරක් දාගන්න පුළුවන්. ඔබේ නිවසේ දිග මීටර ඒ දැම්මනේ වෙනත් අකුරක්. අපි දාමු x කියලා. B දාමුකෝ ළඟම යන්න. ඔබේ නිවසේ දිග මීටර දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඉංග්‍රීසි අකුරක් ලියනවා එච්චරයි. B වේ. තව උදාහරණයක් ඔයාලා කියන්න බලන්න. වහලේ උළු.
එකක් ගන්න පුළුවන්. නිවසේ වහලයේ ඇති උළු කැට ගණන. නිවසේ වහලේ ඇති උළු කැට ගණන කැමති අකුරක් දාගන්න ඔයාලා. සිම්පල් අකුරක් ලියන්න ඕන හැබැයි. දැන් මම කිව්වනේ ඉංග්‍රීසි හොඩිය සිම්පල් අකුරක් ගන්න කියලා. A B C D E F G H ඕන අකුරක් ගන්න පුළුවන්. හැබැයි අපි මෙන්න මේ අකුර ගන්න. මොකද්ද මේ? ඕ කියන්නේ බිඳුව. ඕ කියන්නත් පුළුවන් බිඳුව කියන්නත් පුළුවන් නේ. ඒ නිසා මේක ගන්න නෑ. දැන් අපි මෙහෙම ලිව්වොත් එහෙම නිවසේ වහලේ ඇතුළු කැට ගණන බිඳුවක් වේ වගේ කියන්නත් පුළුවන්. අපි ඕ වේ කියලා කියන්නත් ගත්තොත් පුළුවන්. සමහර කට්ටිය කියන්නේ බිඳුව කියලා. බිඳුව කියලා. ඒ නිසා ඕ අකුර වගේ ඒවා ගන්න එපා. හරි? අනිත් එක තමයි VG ප්‍රකාශනවලදී සිම්පල් L අකුර ඔයාලා ඉංග්‍රීසි වලදී මෙහෙමනේ ලියන්නේ. නේද? ඉංග්‍රීසි වලදී L අකුර මෙහෙමනේ ලියන්නේ. අර මෙහෙම ලිව්වොත් එහෙම නිවසේ වහලේ ඇතුළු කැට ගණන එක කියලා මෙන්න. එක වගේනේ. ඒ නිසා L අකුර ලියනකොට අර ලීටර් කියද්දි එහෙම ලියන්නේ. ඒ වගේ L අකුර පොඩ්ඩක් මේ විදිහට හරි නැත්තම් මේ විදිහට හරි L අකුරේ හැඩය පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න ඕන. තව අකුරක් තියෙනවා වෙනස් කරන්න ඕන. X අකුර. X අකුර ඉංග්‍රීසි වලදී නම් මෙහෙමනේ ලියන්නේ. ගුණ කිරීම. ගණන් වලදී මේක දැම්මොත් ಗುಣ කිරීම වෙනවා. ඒ නිසා ගණන් වලදී X අකුර ලියනකොට මෙන්න මෙහෙම ලියන්නේ. සිම්පල් X අකුර ලියනකොට කැපිටල් X අකුර මෙහෙම ලියනවා. සිම්පල් X අකුර ලියනකොට මෙහෙම ගන්නවා. හරි? ඊට පස්සේ මෙහෙට යනවා. ඊට පස්සේ මෙහෙට එනවා. ආය බලාගන්න මෙහෙම 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 ගණන් වලදී ගොඩක් වෙලාවට X අකුර තමයි ලියවෙන්නේ. මේක අමාරු අයට මෙහෙම ලියන්න පුළුවන්. ඔහොම එකයි දාන්න. මෙහෙම මෙහෙම. නැත්තම් මෙහෙම. ඔන්න අකුරු දෙක ලියන විදිය මතක තියාගන්න. X අකුර ගණන් වලදී මෙහෙම ලියන්න එපා. L අකුර ගණන් වලදී මෙහෙම ලියන්න එපා. හරි? ඒ අකුරු දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. X අකුර ලියන්න පුළුවන් නේ හැමෝටම නේද? ඔය ඒ අකුරු දෙක ලියන්න නැතුව ඉන්න පුළුවන්ද? X අකුර නම් ලියන්න නැතුව ඉන්න බෑ. ලියන්න වෙනවම. ඔයාලට දැන් 6 වසරේදී ලියන්න නැතුව ඉන්න පුළුවන් වැඩි. හැබැයි ගොඩාක් වෙලාවට X අකුර තමයි හැම වෙලාවෙම වගේ අහුවෙන්නේ ගණන් වල. ඒ නිසා X අකුර ලියන්න පුරුදු වෙන්න. නෝකෙච්චර දෙයක් නෙවෙයිනේ. මොකද්ද මෙහෙම ගත්තා, මෙහෙම ගත්තා, මෙහෙම ගත්තා. ඕක ඉතින් එච්චර අමාරු දෙයක් නෑ X අකුර ලියන එක. X අකුරෙනුනේ ගණන් එනවද? ඔව් ගණන් එනවා ගොඩක්. ඒක තමයි මේ පාඩම කියලා දෙන්නේ ඉස්සල්ලා. හරි. දැන් ළමයි මේ අඥාත දක්වන්න ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරුනේ ගත්තේ. ඔන්න ඔය අඥාතයන් දක්වන්න යොදාගත්ත සිම්පල් අකුරු වලට තමයි කියන්නේ විජීය සංකේත. බීජීය සංකේත කියලා. හරි. ඥාතයන් දක්වන්න සංඛ්‍යාවක් නෙලිවි ඔය විදිහට 2යි 25යි ඔය විදිහට ඥාතයන් දක්වන්න සංඛ්‍යාවක් ලිව්වේ. හැබැයි අඥාතයන් දක්වන්න ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරුනේ ගත්තේ. ඒතර අඥාතයන් දක්වන්න ගන්න ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු වලට තමයි කියන්නේ විජීය සංකේත කියලා. හරි? අඥාතයන් දක්වන්න යොදා ගන්නා ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු වලට කියනවා නමක් විජීය
සංකේත කියලා. ඕම් හකපණී එහෙම කවිඳුගේ තරුවක් දාලා ඊළඟට මෙහෙම ලියා ගන්න. අඥාතයන් දැක්වීමට යොදා ගන්නා අඥාතයන් දැක්වීමට යොදා ගන්නා අඥාතයන් දැක්වීමට යොදා ගන්නා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු අඥාතයන් දැක්වීමට යොදා ගන්නා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු වීජීය සංකේත ලෙස හැඳින්වේ. වීජීය සංකේත ලෙස හැඳින්වේ. අඥාතයන් දැක්වීමට යොදා ගන්නා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු වීජීය සංකේත ලෙස හැඳින්වේ. වීජීය සංකේත ලෙස හැඳින්වේ. හරි නේද? එතකොට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු භාවිතා කරනවා ඥාතයන් ලියන්න. ඒවට තමයි වීජීය සංකේත කියලා කියන්නේ. කවින්දු මට කියන්න ඥාතයක් කියන්නේ මොකක්ද? ඥාතයක් කියන්නේ මොකද්ද මේ ගණ සංඛ්‍යා අගයක් ඇති දේවල් හඳුන්වන්න. කෙටියෙන්ම කිව්වොත් තව ටිකක් පොත බලන්න නැතුව ඒ කියන්නේ කියන්න බලන්න. ඉලක්කම් වලින් සර් මං කියන්න කියන්න බලන්න. ධනංජනා ඇහුන්නේ නැහැ මට ආපෞසරයක් කියන්න. දන්නද මං කියන්නද ඔව් කියන්නකෝ. ප්‍රමාණයක් දන්නා නියතාගයන් දුන්න එක බැලුවද? නෑ සර් නෑනේ හරි. ප්‍රමාණය දන්න නියතකයන් වලට තමයි කියන්නේ ඥාත කියලා. හරි. ඒ කියන්නේ මතක තියාගන්න ඕන මෙහෙම. අපි අගය දන්නවනම් මොකක් හරි කෙටියම මතක තියාගන්නකෝ. අගය දන්න දේවල් වලට තමයි ඥාත කියන්නේ. අගය දන්න දේවල් වලට ඥාත කියලා කියනවා. අඥාතයක් කියන්නේ මොකද්ද සවිඳු? කියන්න බලන්න. ප්‍රමාණය නොදන්නා නියත අගයක් ඇති. ඇයි පොත පෙරලන්නේ? පොත පෙරලන්නේ. මට ඇහෙනවා කොළහෙට මෙහෙට පෙරලෙන සද්ද ඇහුණා මට. කාගෙද දන්නේ නැහැ. හරි. සර් කියන්න හරි. කිව්වනේ සවිඳු කියප එක හරි. ප්‍රමාණය නොදන්නා දේවල්. ප්‍රමාණය නොදන්නා නියත අගයන්. හරි.
නියත අගයන් කියන්නේ මොකක්ද? නියත අගයක් කියන්නේ වෙනස් වෙන්න බෑ. දැන් බලන්න පොඩ්ඩක්. අගය දන්න දෙයක් නම් සතියට දින කීයද හොත් 7යිනේ. ඒක අගය දන්නවා අපි සතියට දින 7යි. ඒක ඥාතයක්. දැන් අඥාත වලට කියන්නේ ඔයාලගේ මම කිව්වේ නිවසේ දිග ගෙදර දිග දවසින් දවස වෙනස් වෙනවද? නෑ සර්. අද තියෙන දිග නෙමෙයි හෙට තියෙන්නේ. එහෙම වෙන්නේ නැහනේ. නිවසේ දිග ඔයාලගේ හදලා ඉවරයි නම් නිවසේ දිග අපි ලිව්වේ A කියලානේ. A කියලා ගමුකෝ. නිවසේ දිග මීටර A නම් ඔයාලගේ ගෙදර දිග වෙනස් වෙන්නේ නැහැ. ඒම තමයි. ඒක වෙනස් වෙන්නේ නිවසේ නැහැ. දිග දිග නියතයි. දිග නියතයි. ඒතර නියත හැබැයි අගේ දාන්නේ නැති දේවල් වලට තමයි අඥාත කියලා කියන්නේ. හැබැයි ගෙදර දිග මැනලා හොයාගන්න බැරිද ඔයාලට කොච්චරක් දිග තියෙනවද කියලා? පුළුවන්. අන්න ඔය තමයි අඥාත. අගේ දන්නේ නැහැ. හැබැයි මැනලා හරි ගණන් කරලා හරි හොයාගන්න පුළුවන්. අගේ දන්නේ නැහැ. මැනලා හරි ගණන් කරලා හරි හොයාගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද ඒ තියෙන්නේ කියලා. ඒතර ඒ වගේ දේවල් වලට අඥාත කියලා කියනවා. චුට්ටක් ඉන්නවන හරි ගන්නකො ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන එක් ප්‍රකාශයේ දැක්වෙන්නේ ඥාත නියතයක්ද නැතහොත් අඥාත නියතයක්ද යනවක දක්වා ඊට ඉදිරියෙන් එය දැක්වීමට සුදුසු වී ජී සංකේතය හෝ ඉලක්කම ලියන්න. ප්‍රශ්නය තේරුණාද? මේ දීලා තියෙන ඒවා නියත ඥාතයක්ද ඒ කියන්නේ අගේ දන්න එකක්ද නියත අඥාතයක්ද ඒ කියන්නේ අගේ දන්නේ නැති එකක්ද කියලා ලියන්නලු. ඊට පස්සේ ඒක දක්වන්න සුදුසු සංකේතයක් ලියන්නලු. දැන් උදාහරණයක් විදිහට ඔයාලට දීලා තියෙන බලන්න එකක් කොළඹ සිට හලාවතට ඇති දුර ඥාතයකි කිලෝමීටර් 80යි කියලා දීලා තියෙනවා. දුර දන්න නිසානේ. එතකොට පෑනකින් ලියවිය හැකි වචන ගාන. දන්නවද ඔයාලා පෑනකින් වචන කීයක් ලියන්න පුළුවන්ද කියලා? දන්නේ නැහනේ. ඒ නිසා ඒක අඥාතයක්. අඥාතයක් නම් දක්වන්න සුදුසු ඉංග්‍රීසි හොඩියේ ඔයාලා කැමති සිම්පල් අකුරක් ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම තව එකක් කියලා දෙන්නම්. පළවෙනියට තියෙනවා මොකද්ද? මිනිසෙක් දිනකට කතා කරන වචන ගණන. මිනිසෙක් දිනකට කතා කරන වචන ගණන දන්නවද ඔයාලා? නෑනේ. එහෙනම් කොහොමද ලියන්න පුළුවන් ඒක? දන්නේ නැත්තම් මොකක් කියලාද ලියන්න ඕන? අඥාතයකි. අඥාතයකි. එහෙනම් අඥාතයක් දක්වන්න සුදුසු මොකද්ද? සංකේතය ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරක්. තමන් කැමති ඕන එකක් ලියන්න පුළුවන්. ඕක ලියන්න එපා. වෙන ඕන එකක් ලියන්න. මම ලියනවා තේරුණා නේද? කියවලා බලනවා. මිනිස්සෙක් දිනකට කතා කරන වචන ගාන දන්නේ නැහැ. ඒ නිසා අඥාතයකි. අඥාතයක් නම් සංකේතය ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරක්. ආන් මේ විදිහට ප්‍රශ්න 10ක් තියෙනවා. ඉක්මනට කරන්න චූටි වෙලාවක් දෙන්න. මේ 10ම ඉක්මනට කරන්න. ප්‍රශ්න ලියනවා සර්. නෑ ප්‍රශ්න ලියන්න ඕනේ නෑ. උත්තරේ විතරයි. උත්තරේ සර් ලියන්න. මම කැමතියි. කැමති විදිහට කරන්නකෝ. වෙලා ගන්න නැතුව. වෙලා ගන්න වෙනවා.
ප්‍රශ්නේ ලියන්න සර්. ප්‍රශ්න ලියා ගන්න ඉඩ තියෙන දැනට උත්තර ටික ලියන්න. පස්සේ ඔයා ප්‍රශ්න ලියා ගන්න පන්ති වල වෙලා. හොඳ? එහෙම හොඳයිනේ. දැනට උත්තර ලියා ගන්න ප්‍රශ්න ලියා ගන්නම ඕන නම් ප්‍රශ්න ලියා ගන්න ඉඩ තියලා උත්තරේ ලියා ගන්න. වීඩියෝ ඔන් කරගන්න. ඔෆ් කරගෙන වෙන වැඩ කර ඉන්න ඇත්තේ. වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න පුළුවන්. කාටද අපේ මේ දෙව්මිට විතරයි. එයාට පොඩ්ඩක් සිග්නල් අඩුයි. ඒ නිසා. ඉක්මනට ලියන්න. ඔකට කිලෝමීටර් කිලෝමීටර මොකද සර් හරියට අහන්නේ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ කරන්න කියලා කිව්වේ. දැන් මොකුත් කිව්වේ නෑ අය. ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ ඔක්කොම කරන්න කියලා කිව්වේ. මුදේටි ජල ප්‍රමාණය. අනින්න බෑනේ. එහෙනම් අන්‍යෝ. ඉන්දියා ඉවරද? අගේ දන්නවනම් ඥාතයක් කියලා ලිව්වා කොච්චරද කියලා ලිව්වා. අගේ දන්නේ නැත්නම් අඥාතයක් කියලා ලිව්වා සංකේතයක් ලිව්වා VG සංකේතයක් ලිව්වා. එච්චරයි කරන්න තියෙන්නේ. ඇත්ත නේද වෙලාව? සවින්දු ඉවරද? නෑ.
සර් ඔව් ගිය වර්ෂයේ ශිෂ්‍යත්වයට සමත් වන ලද ලකුණු ප්‍රමාණය කියන්නේ අපේ ලකුණු ප්‍රමාණය නැත්නම් බලපු ලකුණු ප්‍රමාණයද? කීවෙනි එකද ඔය ඇහුවේ? අන්තිම එක. ගිය වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් කරන ලද ලකුණු ප්‍රමාණය. ඥාතයන් නිසා ඔව් දැන් ඒක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් හැබැයි. ඔව් ඒක තමයි. ඒක නිසා අපේ එක ලියන්නද? චුට්ටක් හිතලා ලියන්නකෝ. මම කියලා දෙන්නම්. බලන්න හිතන එක ලියන්නකෝ. ඊට පස්සේ හරි වැරදි දාගෙන වැරදි නම් හදාගන්න. දැන් ඇතිනේ. එහෙම කරන්නේ. දැන් ඇතිනේ නේද? බලමු ඈ. පළවෙනි එක මිනිසෙක් දිනකට කතා කරන වචන ගණන දන්නේ නැහැ. අඥාතයක් සිම්පල් අකුරක් ලිව්වා. විජ්ජ සංකේතයක් ලිව්වා. ඊළඟට දෙවෙනියට දෙනවා කිලෝමීටර් එකකට ඇති මීටර ගණන. දන්නවද නැද්ද? දන්නවා. ඒ නිසා ඥාතයකි කියලා ලිව්වා. කොච්චරද මීටර? 1000යි. මීටර 1000යි කියලා ලිව්වා. තුන්වෙනි එක මුහුදේ ඇති ජල ප්‍රමාණය දන්නවද? දන්නේ නැහනේ. අඥාතයකි. ඒකද මාකාරී සිම්පල් අකුරක්. ඔයාලා මොන සිම්පල් අකුර ලියලා තිබ්බත් හරි. කිසි ප්‍රශ්නයක් නැහැ ඕන එකක් ලියන්න. ඊළඟට 4 දිනකට ඇති පැය ගණන. ඥාතයකි. ඥාතයකි දන්නවා. ඥාතයකි 24යි. 30යි 24යි. 24යි. ඊළඟට පස්වෙනි එක උණක් සෑදුණු විට දිනකට පැන්ඩෝල් බන වාර ගණන. අඥාතය. ඈ ඒ තරම් බනවද පැන්ඩෝල්? දන්නේ නැති තරමට බනවද? දවසකට සාමාන්‍යයෙන් කී පාරද පැන්ඩෝල් බොන්නේ? නැතිලා බෙහෙත් ආවම පැන්ඩෝල් කී පාරක් බනවද ඔයාලා දවසට? උදේට බොනවා. දවල්ට කාලා බොනවා. ආයෙ රැයට කාලා බොනවා. කී පාරද එතකොට? 3 පාරයි පැන්ඩෝල් බොන්නේ දවසකට. උණ ගොඩාක් වැඩි වුණත් 4 පාරක් බොන්න කියලා කියනවා. නැත්තම් අගේ දන්නවා අපි ඒකේ. ඥාතයකි 3 වතාවයි. පැන්ඩෝල් ගණන් කරන්න බැරි තරම් බොන්නේ නැහැනේ කවිදු. තව ඇති අඥාතයක් කියලා ලියපු අය. ඒක අයන්න කපා ගන්න ඥාතයක්. ඊළඟට 5. පහ තමයි කරේ. 6 වෙනි එක. පොළවේ ඇති වැලි කැට ගණන. දන්නවද? අඥාතය. අඥාතයක්. C කියලා දානවා. ඔබගේ උස ඥාතයකි. ඥාතයක් සාමාන්‍ය උස දන්නවනේ අපි. ඔයාලා උස දාගන්න තමන්. කවිද උස කියන්නකෝ. 150 සෙන්ටිමීටර්. දැන් නම් ඊට වැඩිය 150 සෙන්ටිමීටර්. තමන්ගේ උස දාගන්න. ඒක හැමෝටම එකම උත්තරේ එන්නේ නැහැ. තමන්ගේ උස දාගන්න. උස සාමාන්‍යයෙන් දන්නවනේ. ඊළඟට අහසේ ඇති තරු ගණන. දන්නවද? අඥාතයක්. මම x කියලා දානවා. මමත් ඒකට x වෙනවා. ඊළඟට 9 වෙනි එක වාහනයක් ගමන් කරන විට රෝදේ කරගෙන වාර ගණන. අඥාතය. අඥාතයක්. ගිය වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් කරන ලද ලකුණු ප්‍රමාණය. ගිය වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් කරන ලද ලකුණු ප්‍රමාණය. දන්නවද ඔයාලා? 26යි. දන්නවනේ ලකුණු ප්‍රමාණය? ඒ ලකුණු ප්‍රමාණය දන්නවා. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් තමයි.
හැබැයි දැන් අපිට වැදගත් වෙන්නේ ඔයාලගේ එකනේ. ඒතර අම්පාර එක හැමෝම දන්නවනේ. ඔයාලගේ එක හැමෝම දන්නවා. එහෙනම් ඒක මොකක් විදිහට සලකන්න වෙන්නේ? ඥාතය. ඥාතයක් විදිහට. දන්නවනේ ඔයාලා. ඔයාලගේ ලකුණු ප්‍රමාණය ඔයාලා දන්නවා. ඒකට අපේ එක තමයි ලියන්න ඕන. කීයෙන්ද බැලුවේ ඔයාලගේ 160? දෙකෙන් අම්බාර 162කින් බැලුවා. දන්නවනම් ඥාතයක් ප්‍රමාණය ලියුවා. දැන් තේරුණා නේද අඥාතයක් වෙන් කරගන්න? අගේ දන්නවනම් ඥාතයක් සංඛ්‍යාවකින් ලියනවා. අගේ දන්නේ නැත්නම් අඥාතයක් කැමැති සිම්පල් අකුරක් ලියන්න. ඕක අකුර නැතුව. හරි. ඊළඟට ඔව් 100ට වෙන්නේ වෙනද වෙලාවටම තමයි. ඊළඟට තව එක දෙයක් තියෙනවා ළමයි. සමහර ඒවා තියෙනවා නියත නැහැ. වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ පොලේ ගිහින් තියෙනවනේ හැමෝම නේද? පොලේ ගියාම පොල් ගෙඩියක් කියලා හිතන්නකෝ. පොල් ගෙඩියක මිල ගත්තොත් පොලේ. කොකනට් මේ පොල් ගෙඩියක මිල පොලේ හැමතැනම වෙළඳ ගොඩක් අය පොල් විකුණනවානේ. එතකොට එක තැනක රුපියල් 80ක් වෙන්න පුළුවන්. තව තැනක රුපියල් 90ක් වෙන්න පුළුවන්. තව තැනක රුපියල් 85ක් වෙන්න පුළුවන්. පොඩි පොල් ගෙඩි වගේ නම් සාමාන්‍ය රුපියල් 65ක් විතර 70ක් විතර වෙන්න පුළුවන්. පොල් ගෙඩියක මිල හලවයි අම්බා. චුට්ටක් අහගෙන ඉන්න. පොල් ගෙඩියක මිල එක තැනක 80යි, තව තැනක 90යි, තව තැනක 85යි, තව තැනක 65යි. ගෙදරකට වගේ ගිහිල්ලා ගත්තොත් එහෙම රුපියල් 50කට විතර ගන්න පුළුවන්. ඉතින් මේ පොල් ගෙඩියක මිල පොලේ ගිහිල්ලා බැලුවොත් එහෙම හැම වෙලෙන්ද ළඟම එක ගාණ නෙමෙයි වෙනස්. එක්කෙනෙක් ගාව එක ගාණක්, තව එක්කෙනෙක් ළඟ තව ගාණක්. ඒ වගේ. එතන මේක හැම එක්කෙනා ළඟම එකක් නෙමෙයිනේ වෙනස් වෙලානේ. මේක වෙනස් වෙනවා. හරි? පොල් ගෙඩියක මිල වෙළඳ පොලේ ගිහිල්ලා බැලුවොත් එහෙම වෙනස් වෙන දෙයක්. ඒ වගේම තව එකක් ගමු අපි ගමු දෙහි. කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි කෙඩි ගණන. දැන් කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ගාන ගත්තොත් ලොකු දෙහි ගෙඩි නම් අපි ගමුකෝ දෙහි ගෙඩි 25 දෙහි ගෙඩි 25ක් අල්ලන්න පුළුවන්. පොඩි ගෙඩි නම් සාමාන්‍ය පොඩි දෙහි ගෙඩි නම් 45ක් විතර තියෙන්න පුළුවන්. නැත්නම් 30ක් තියෙන්න පුළුවන්. 31ක් තියෙන්න පුළුවන්. මොකද එතකොට වෙන්නේ? කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ගාන එකමද වෙනස් වෙනවද? වෙනස් වෙනවනේ. වෙනස් වෙනවනේ. ඔන්න ඔය වගේ වෙනස් වෙන දේවල් වලට තම නමක් කියනවා. මොකද කියන්නේ? විචල්්‍ය. වෙනස් වෙන දේවල්. පොල් ගෙඩියක මිල බැලුවොත් වෙනස්, කිලෝ එකකට අල්ලන දෙහි ගෙඩි ගාන බැලුවොත් එක ප්‍රමාණය. අන්න ඒ වගේ වෙනස් වෙන දේවල් වලට ගණිතයේදී කියන්නේ විචල්්‍ය කියලා. එතකොට මේ විචල්්‍යයන් දක්වන්නත් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක්ම තමයි ගන්න. ඒ කියන්නේ වීජීය සංකේතයක් තමයි ගන්න. විචල්්‍ය දක්වන්න ගන්නෙත් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක්. හැබැයි හැම අකුරම ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් විචල්්‍යයක් දක්වන්න ගන්නේ x අකුර ගන්නවා. එහෙම නැත්නම් y අකුර ගන්නවා. එහෙමත් නැත්නම් z අකුර ගන්නවා. සාමාන්‍යයෙන් විචල්්‍යයක් දක්වන්න මේ අකුරු තුන තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරි? අවසාන අකුරු තුන. අවසාන අකුරු තුන. වෙනස් වෙන දෙයක් නම් x y z කියන අකුරු තුන තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ.
මතක තියාගන්න. දැන් දේවල් තුනක් මම කියලා දුන්නා. අගේ දන්නව නම් ඥාතයක්, අගේ දන්නේ නැත්නම් අඥාතයක්, අගේ වෙනස් වෙනව නම් විචල්යක්. දන්නව නම් ඥාත, දන්නේ නැත්නම් අඥාත, වෙනස් වෙනව නම් විචල්ය. හරි. ඔන්න ඔය දේවල් තුන තමයි ඔයාලට තියෙන්නේ. අනුමාත්‍රිකාව ලියා ගන්න විචල්ය කියලා. අනුමාත්‍රිකාව විචල්ය. හො 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 හො. හරි. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. තරුවක් දාලා හරි නිකන් හරි කමන්නේ තියාගන්න. මොකද කවිඳු? කෑ ගහන්න එපා. හරි මෙහෙම ලියා ගන්න. නිශ්චිත අගයක් සර් නොගන්නා ඔව් අහන්න. නිශ්චිත අගයක් නොගන්නා වෙනස් වන දේවල්. නිශ්චිත අගයක් නොගන්නා වෙනස් වන දේවල්. වෙනස් වන දේවල් විචල්්‍ය ලෙස හැඳින්වේ. සර් අපහු කියන්න. නිශ්චිත අගයක් නොගන්නා වෙනස් වන දේවල් විචල්්‍ය ලෙස හැඳින්වේ. නිශ්චිත අගයක් නොගන්නා වෙනස් වන දේවල් විචල්්‍ය ලෙස හැඳින්වේ. ඒකටම ලියා ගන්න විචල්යන් දැක්වීමටද බීජීය සංකේත යොදා ගනි. විචල්යන් දැක්වීමටද යසස් ලියා ගන්න. විචල්යන් දැක්වීමටද බීජීය සංකේත යොදා ගනි. විචල්යන් දැක්වීමටද බීජීය සංකේත යොදා ගනි. උදාහරණ විදිහට ලියා ගන්න. වෙළඳ පොලක පොල් ගෙඩියක මිල රුපියල් x වේ. විචල්යක් නේ. විචල්යක් සාමාන්‍යයෙන් x අකුර y අකුර z අකුර වගේ ඒවා තමයි ගන්න. අනිත් ඒවා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අවසාන අකුරු තුන තමයි ගොඩක් වෙලාවට ගන්න. වෙළඳ පොලක පොල් ගෙඩියක මිල රුපියල් x වේ. තව උදාහරණයක්. කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ගණන y වේ.
තව එකක් පෙට්‍රල් ලීටර් එකකින් මෝටර් රථයක් ගමන් කරන දුර කිලෝමීටර ඉසඩ් වේ. හැම මෝටර රථයම එකම දුර යන්නේ නැහැනේ. වෙනස් වෙනවා. පෙට්‍රල් ලීටරයකින් මෝටර රථයක් ගමන් කරන දුර කිලෝමීටර ඉසඩ් වෙනස් වෙනවා. හැම වෙලාවෙම එකම දුර යන්න බෑනේ. ඔයාලා කියන්න පෙබරවාරි මාසයට තියෙන දින ගාන විචල්යක්ද නැද්ද? විචල්යක් විචල්යක්. ජනවාරි මාසයට තියෙන දින ගාන විචල්යක් නෙමෙයි. නෙවෙයි. විචල්යක් නෙවෙයි කියලා කියන්නේ. විචල්යක් නෙවෙයි නම් මොකද්ද කියන්න ඕන? ඥාතයක්, නියත අගයක්. නියත අගයක්. හරි? එතකොට ඒකත් අපි ලියාගමු. ඒක සාමාන්‍ය සමහර අයට පැටලෙනවා. පෙබරවාරි මාසෙට තියෙන දින ගාන 28යි කියලා දන්නවා. අධික අවුරුද්දක් නම් 29යි කියලා දන්නවා. ඉතින් කොහමද අඥාතයක් වෙන්නේ? එහෙම නැත්නම් විචල්යක් වෙන්නේ කියලා හිතනවා. විචල්ය කියන්නේ වෙනස් වෙනනේ. පෙබරවාරි මාස දින ගාන වෙනස් වෙනවා. අධික අවුරුද්දක් නම් 29යි, අධික අවුරුද්දක් නෙමෙයි නම් 28යි. ඒ නිසා ඒක විතරක් ලියාගමු. පෙබරවාරි මාසයට ඇති දින ගණන. පෙබරවාරි මාසයට ඇති දින ගණන XYZ තුනම දැම්මනේ වෙනත් අකුරක්. මං කිව්වේ XYZ අකුරු තුන තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. එහෙම කියලා අනිත් ඒවා ගන්න බැරි නෑ. අනිත් ඒවා ගන්නත් පුළුවන්. වැඩිපුර මේ තුන ගන්න. පෙබරවාරි මාසයට ඇති දින ගණන MV. අධික අවුරුද්දකදී පෙබරවාරි මාසයට ඇති දින ගාන කිව්වොත් විචල්යක් නෙමෙයි. අධික අවුරුද්දක් නොවන වර්ෂයකදී පෙබරවාරි මාසයට ඇති දින ගාන කිව්වොත් එතකොටත් විචල්යක් නෙවෙයි. නිකම්ම පෙබරවාරි මාසයට ඇති දින ගණන කිව්වොත් අපි දන්නේ නැහැනේ පෙබරවාරි කියන්නේ මොන අධික අවුරුද්දක්ද නැත්නම් නිකන් අවුරුද්දක්ද කියලා දන්නේ නැහැනේ. ඒ වගේ වෙලාවට තමයි ඒක විචල්යක් වෙන්නේ. හරි. ඔන්න පාඩම නම් ඉවරයි. සර් ඔව්. මුළු පාඩමම ඉවරයිද? ඔව්. ටියුටර් සර් කරන්න නේ ගෙදර ඉඳලා. ටියුට් එකත් ඉවරයිනේ දැන්. ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්නේ ඉක්මනට දැන් කරලාම ඉවර කරමු. ගෙදරදි කරන්න මම වෙන වැඩක් දෙන්නම්. ටියුට් එක ගන්නකො දෙවෙනි ප්‍රශ්නය මොකුත් හදන්න නැහැ. දෙවෙනි ප්‍රශ්නය කියවන්න මෙහෙම තියෙන්නේ. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනයෙන් දැක්වෙන්නේ නියතයක්ද නැතහොත් විචල්යක්ද යන්න ලියා දක්වන්න. නියතයක්ද විචල්යක්ද? නියතයක් කියන්නේ වෙනස් වෙන්නේ නැති දෙයක්. විචල්යක් කියන්නේ වෙනස් වෙන දෙයක්. මම එකක් කියලා දෙන්නම්. පළවෙනි එක ගත්තොත් ක්‍රිකට් කණ්ඩායමක සිටින සමාජිකයන් ගණන. ක්‍රිකට් කණ්ඩායමක ඉන්න සමාජිකයන් ගණන වෙනස් වෙනවද නියතයක්ද? නියතයක්. නියතයක්. ආයක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් නියතයකි කියලා ලියනවා. ඊළඟට දෙවෙනි එක බලනවා. දෙවෙනි එක හාල් කිලෝග්‍රෑම් එකක ඇති ඇට ගණන. හාල් කිලෝග්‍රෑම් එකක තියෙන ඇට ගණන. නියතයක්ද? හාල් කිලෝග්‍රෑම් එකක ඇට ගණන නියතයක්ද? විචල්යක්. විචල්යක්. ආයෙනම් ඔන්න ඔය විදිහට ඉක්මනට එතන තියෙනවා 15ක් තියෙනවා. ඉක්මනට ලියන්න නියතයක්ද විචල්යක්ද කියලා 15. ඉක්මනට ලියන්න.
සර් ඔව් කවිඳු ඇයි වෙලාවක් කියන්නේ මේ නියතයක්ද මේ විචල්‍යයක්ද? කීවෙනි එකද කවිඳු අහන්නේ හතරවෙනි. චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ ඒක අමතක කරන්නකෝ ඔයාලට මාන්තොට්ටම ඉඳලා අම්පාරට බස් එකේ යන්න ගත වෙන වෙලාව කාලය නියතයක්ද විචල්‍යයක්ද ඉස්කෝලේ යනකොට හැමදාම ගෙදරින් නැගලා එකම වෙලාවටද ඉස්කෝලේ ගාව ගිහිල්ලා බහින්නේ නෑ. නෑනේ එන වෙනස් වෙනවා යසස් ඉවරයිද ඇයි මුණ වහගන්න තෙතුලි මාෂා ඉවරද දැන් නම් ඇති හරි උත්තර ටික මම දාන්නම් හරි වැරදි දාගන්න තුන්වෙනි එක පුටුවක වාඩි වූ ළමයෙකුගේ බර විචල්‍යයක් හැම ළමයාගේම බර එකම බර නෙමෙයිනේ බස් රථයක කොට්ටාවේ සිට මාතරට අධිවේගී මාර්ගයේ යාමට ගතවන කාලය හැම බස් එකකටම එකම වෙලාව නෙමෙයි අඩු වැඩි වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් විචල්‍යයක් පස්වෙනි එක ඍජු කෝණාශ්‍රයක ඇති අංශ 90 කෝණ ගණන. ඍජු කෝණාශ්‍රයකට අංශ 90 කෝණ කීයද තියෙන්නේ? පාඩම කරද්දී කියලා දුන්නා 90 කෝණ 4යි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පස්වෙනි එක නියතයක්. ඊළඟට 6 වෙනි එක මිනිත්තුවකට ඇති තත්පර ගණන. 60යිනේ. නියතයක්. ඊළඟට 7 වෙනි එක අවුරුද්දකට ඇති පැය ගණන
අවුරුද්දකට ඇති පැය ගාන වෙනස් වෙනවද? කොහොමද ඒක ලිව්වේ? 7 වෙනි එකට නියතයක් කියලාද විචල්‍යයක් කියලාද කිව්වේ? විචල්‍ය. විචල්‍යයක්. මොකද්ද හේතුව? අර ඉස්සල්ලා පෙබරවාරි මාසෙට දින ගණන කියලා කිව්වා වගේ. පෙබරවාරි මාසෙට දින ගාන කියලා කිව්වොත් විචල්‍යයක්. අධික අවුරුද්දක පෙබරවාරි මාසෙට දින ගාන කිව්වොත් නියතයක්. ඒ වගේ දැන් මොන අවුරුද්දක්ද කියලා අපි දන්නේ නැහනේ. ඒ නිසා විචල්‍යයක්. අධික අවුරුද්දකදී කියලා කිව්වනම් නියතයක්. එතකොට විචල්‍යයක් විදිහට තමයි ඒක ගණන් ගන්න වෙන්නේ. ඊළඟට 8 වෙනි එක පොළවේ සිට අහසට ඇති දුර. අහසක් කියලා එකක් කොච්චර උඩද කියත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා විචල්‍ය. 9 විදුලි පංකාවක් වටයක් කරකුණු විට වැය වූ විදුලි ඒකක ගණන. දන්නවද ඔයාලා? එකම ගානද වෙනස් වෙනවද කියලා? එකම ගානක් වෙන්න පුළුවන්ද? විදුලි පංකාවක් එක වටයක් වම් කරගෙනකොට කොච්චර විදුලි ඒකක ගානක් වැය වෙනවද කියලා නේ අහන්නේ. හැම විදුලි පංකාවෙම එකම ගාන නෙමෙයි වෙනස් වෙනවා ඒක. ඒ වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා විචල්‍යයක් විදිහට තමයි ගණන්නේ. ඊළඟට 10 දිනකට මිනිසෙක් දහනය කරන කැලරි ප්‍රමාණය. දිනකට මිනිසෙක් දහනය කරන කැලරි ප්‍රමාණය වෙනස් වෙනවා. ගොඩක් වැඩ කරොත් වැඩිපුර කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා. නිකන් හිටියොත් අඩුයි. ඒ නිසා ඒකත් විචල්‍යයක්. 11 වාහනයකට කිලෝමීටරයක් දුරක් යාමට වැයවන තෙල් ප්‍රමාණය. විචල්‍ය වෙනස් වෙනවා. පාදයක දිග ඒක ළමයි කපලා දාන්න. ඒක අයින් කරන්න ඕනේ. ඒක ඔයාලට නෑ. 12 කපන්න. 13 වෙනි එක පවුමකට අල්ලන රත්රන් ප්‍රමාණය. අහලා තියෙනවද පවුමක් කියලා එකක්? පවුම් එකමාරක මාලයක්, පවුම් දෙකක මාලයක් කියලා හැම කියනවනේ අම්මලා කියනවා අහලා තිනේ. ඒතොර මේ පවුමක් කියලා කියන්නේ රත්තරන් මනින මිනුමක්. ඒතොර පවුමකට අල්ලන රත්තරන් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. නියතයක්. ඊළඟට 14 රුපියලකට ඇති සත ගණන. රුපියලකට සත 100යි තියෙන්නේ. නියතයක්. බෝලයක් උඩ දැමූ විට ඉහළ නගින උස. බෝලයක් උඩ දැමූ විට එය ඉහළ නගින උස එකම ප්‍රමාණයක් නෙමෙයි. ඒක වෙනස් වෙනවා. ඒ නිසා විචල්‍යයක්. තේරුණා නේද දැන් කොහොමද කරන්න කියලා? වෙනස් වෙන්නේ නැත්තම් නියතයක් කියලා ලියනවා. වෙනස් වෙනවා නම් විචල්‍යයක් කියලා ලියන්න ඕන. තේරුණාද? ඔව් සර්. හරි. මම පාඩම අවසන් කරන්න කලින් ආයෙ පාරක් කියන්නම්. ඥාතයක් කියලා කියන්නේ මම අද දේවල් තුනයි කියලා දුන්නේ. ඥාතයක් කියලා කියන්නේ අගේ දන්න දෙයක් ලියන්නේ සංඛ්‍යාවකින්. අඥාතයක් කියලා කියන්නේ අගේ නොදන්න දෙයක් ලියන්නේ ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරකින්. ඒවට වීජීය සංකේත කියලා කියනවා. ඒ වගේම විචල්‍යයක් කියලා කියන්නේ වෙනස් වෙන දේවල්. ඒවත් වීජීය සංකේත වලින් ඒ කියන්නේ ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුරු භාවිතා කරලා තමයි ලියන්න ඕන. ඔයාලා ගෙදරදි කරන්න ඕන. ඔයාලගේ පෙළ පොතේ 18 2යි අභ්‍යාස 2 ගෙදරදි කරන්න ඕන. හරි 18 2යි අභ්‍යාස 2 කරන්න. එතකොට පාඩම ඉවරයි සර්. පාඩම ඉවරයි. අලුත් පාඩම අපි ඊළඟ දවසේම පටන් ගමු නේද? එතකොට ඔයාලගේ පාඩම් දැන් අපි කීයක් ඉවරද? 17. පාඩම් 18ක් ඉවරයි. 8. සර් ඔව්.
දෙවනි වාරේ මේ ඔක්කොම එකතු වුණ පේපරේ පාඩම් ඔක්කොම එකතු වුණ පේපරේ දෙවෙනි වාරේ එක තාම කරේ නෑනේ. දෙවෙනි වාරේට පාඩම් කීයක් අවසන් වුණාම තියෙන්නේ? පොඩ්ඩක් බලන්න පොතේ පිටිපස්සේ. මට මතක නෑ හරියට පාඩම් කීයකින්ද අවසන් වෙන්නේ කියලා. ඝන වස්තු වලින් ඉවරයි. ඝන වස්තු වලින් ඉවරයි නේ. එහෙනම් ආය පේපර් එකකට ලෑස්ති වෙන්න. ඒක මම මේ සතිය දෙන්න ඊළඟ සතිය පන්තියට කලින් දෙන්නේ නැහැ. ඊළඟ සතිය පාඩම් කරලා ඊට පස්සේ අමතර දවසක් දාලා තමයි පේපර් එක කරන්නේ. හරි? ඒක මම පස්සේ දෙන්න. කරපු ටිකත් බලා ගන්න. ඒ නිසා තව සතියකින් වගේ පේපර් එක දෙනවා. හරි. එහෙනම් අපි නතර කරමු. මේ මොන හරි ප්‍රශ්න තියෙනවද දැනගන්න? නෑ සර්. හරි. එහෙනම් ලබන සතියේ සෙනසුරාදා උදේ 6:00 පන්තියේ තියෙනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි ළමයි. ඔයාලා අයින් එන්න මට තව ක්ලාස් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලා අයින් එන්න. Goodbye. Good night.